අයිබෝවන් හැම දෙනාටම සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා. කොළඹ කොටස් හුවමාරුව සංවිධානය කරන තවත් අධ්‍යාපනික වැඩසටහනක් එක්කයි අද දවසේදී මේ සන්ධ්‍යාවේ ඔබ හැම දෙනාම එකතු වෙන්නේ. ඉතින් අද අපි මේ පවත්වන වැඩසටහන තරමක් සුවිශේෂී එකක්. ඒ මොකද අපි සාමාන්‍යයෙන් පවත්වන්නේ අධ්‍යාපනික වැඩසටහන් වලදී අපි දේශන මට්ටමින් තමයි මේක කරගෙන යන්නේ. නමුත් අද අපි කතා කරන මාතෘකාවත් එක්ක ගත්තහම අපි හිතුව පුංචි වෙනසක් කරන්න. ඔබේ දැනුමට ඒක වෙනස් විදියකට බලපායි කියලා අපි විශ්වාස කරනවා. අපි අද බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම විද්වත් සාකච්ඡාවක් පවත්වන්න. ඒ විද්වත් සාකච්ඡාව පැවැත්වෙන්නේ මූලික කොටස් නිකුතුන් පිළිබඳව. ඒ කියන්නේ මූලික කොටස් නිකුතුවක් නැත්නම් අපි මේක ඔබට තේරෙන භාෂාවෙන් මම කිව්වොත් IPO එකක් කියලා අපි කියනවා. මෙන්න මේ IPO එකකට නැත්නම් මූලික කොටස් නිකුතුවකට ආයෝජකයෙක් විදිහට ඔබ අවතීර්ණ වෙනකොට ඒ අවතීර්ණ වෙන්න කලින් සැලකිය යුතු කරුණු මොනවද? සහ මේ IPO එකක එහෙම නැත්නම් මූලික කොටස් නිකුතුවක තිබෙන සුවිශේෂීතා මොනවද කියන එක සම්බන්ධයෙන් තමයි අද අපේ සාකච්ඡාව අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ සාකච්ඡාවේදී අද අපිත් එක්ක එකතු වෙනවා සාකච්ඡාවේදී මේ සාකච්ඡාව ඉදිරියට ගෙනියන්න විශේෂයෙන්ම මෙම වැඩසටහන සංවිධානය කරන්නේ කොළඹ කොටස් හුවමාරුවේ අම්බලන්තොට ශාඛාව. එහි ලියාපදිංචි වෙච්ච හැමදෙනාමත් මේකට එකතු කරගන්න ගමන් අද මේ සාකච්ඡාවට සහභාගී වෙනවා කොළඹ කොටස් හුවමාරුව නියෝජනය කරමින් ලයිස්තුගත කිරීමේ අංශයේ සහකාර කළමනාකරු කස්සප විරසේකර මහත්මයා. අයබෝන් කස්සප. අයබෝන් තාරක. ඒ වගේම තමයි කැපිටල් ඇලයන්ස් සමාගමේ විශ්ලේෂකයන් දෙපළක් අපිත් එක්ක සම්බන්ධ වෙනවා. එහි විශ්ලේෂකයන් විදිහට කටයුතු කරන නිලක්ෂිදී මෙල් මහත්මිය අපිත් එක්ක එකතු වෙනවා. අයබෝන් නිලක්ෂි. අයබෝන්. ඒ වගේම තමයි නැටලි කුලසේකර මහත්මියත් අපිත් එක්ක එකතු වෙනවා. අයබෝන් නැටලි. අයබෝන්. හරි. ස්තුතිවන්ත වෙනවා පළමුවෙන්ම ඔබ ආයතනයට මෙම අවස්ථාවට අපිත් එක්ක සම්බන්ධ වීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම මේ වගේ වකවානුවක ගොඩක් මූලික කොටස් නිකුතුන් වෙළඳපොළට එන වකවානුවක දැනුම ලබා දීම තමයි වැදගත්ම කාරණාව අපේ ආයෝජකයන්ට. ඉතින් එවැනි අවස්ථාවක මේ අවකාශයට ඔබගේ සහභාගීත්වය අපි කොළඹ කොටස් හුවමාරුව විදිහට ඉතාම අගය කරලා සලකනවා. අපි මුලින්ම යොමු වෙමු කස්සපට. කස්සප මට ඉස්සෙල්ලම දැනගන්න අවශ්‍යයි. මම මෙතනදී මම නියෝජනය කරන්නේ මෙතන ඉන්න සාමාන්‍ය ප්‍රේක්ෂකයව නියෝජනය කරමින් තමයි මම ඔබගෙන් ප්‍රශ්න අහන්නේ. මට ඉස්සෙල්ලම කස්සප චුට්ටක් පැහැදිලි කරලා දෙන්න මෙතන ඉන්න අනිත් අයටත් දැනගන්න. අපි මූලික කොටස් නිකුතුවක් එහෙම නැත්නම් IPO එකක් කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද? සරලවම IPO එකක් කියන්නේ මොකක්ද කියන එකට මට උත්තරයක් ලබා දුන්නොත්. තාරක IPO එකක් එහෙම නැත්නම් මූලික ප්‍රසිද්ධ නිකුතුවක් සමාගමක් සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ කොටස් වෙළඳපොලේ ඕනෑම කොටස් වෙළඳපොලක ලියාපදිංචියක් ලබා ගැනීම සඳහා. දැන් අපි IPO එකක් ගැනම අවධානය යොමු කරොත් අපිට මේ වකවානුවේදී දකින්න හම්බ වෙනවා සමාගම් මේක කරන ආකාර දෙකක්. අපි එක ආකාරයකට කියන ඔෆර් සබ්ස්ක්‍රිප්ෂන් කියලා. මෙතෙන්දි සිද්ධ වෙන්නේ සමාගම අලුතෙන්ම කොටස් නිකුත් කිරීමක් සිද්ධ කරනවා. උදාහරණයක් හැටියට ඒ සමාගම මෙතුවක්කල් නිකුත් කරලා තියෙන කොටස් ටික ඒ කොටස් ලබාගත් කොටස් හිමියන් අතේ තියෙද්දි මහජනතාව උදෙසා මූලික ප්‍රසිද්ධ නිකුතුවකින් එහෙම නැත්නම් IPO එකකින් නවතම කොටස් නිකුත් කිරීමක් තමයි අපි offer for subscription එකක් කියලා සලකන්නේ. අනිත් ආකාරයට අපි කියනවා offer for sale කියලා. offer for sale එකක් කියලා කියන්නේ අර මම මුලිනුත් සඳහන් කරානේ සමාගමක් කොටස් වෙළඳපොළට ලියාපදිංචිය ලබා ගැනීමට එද්දි නිකුත් කරපු කොටස් තියෙන්න පුළුවන් කියලා. මෙතෙන්දී අපිට දකින්න හම් වෙන්නේ එක් කොටස් හිමියෙක් හෝ එහෙම නැත්නම් කොටස් හිමියෝ කීප දෙනෙක්. දැනට ඉන්න කොටස් හිමියෝ කීප දෙනෙක් තමන්ගේ තියෙන කොටස් වල හිමිකාරීත්වය මහජනතාවට නිකුත් කළා ඒ කොටස් වල හිමිකාරීත්වයෙන් ඉවත් වෙනවා. දැන් ওই දෙක අතර තියෙන ලොකුම වෙනස තමයි අපි අර කියපු offer subscription කියන ආකාරයේදී සමාගම මහජනතාවගෙන් රැස් කරගන්නා මුදල් ප්‍රමාණය යන්නේ සමාගමේ ප්‍රාග්ධනයට. එහෙම නැත්නම් සමාගමේ අභිවෘද්ධිය සඳහා තමයි ඒ මුදල යොදා ගන්න පුළුවන්. නමුත් මම අර දෙවනුව කියපු offer for sale කියන අවස්ථාවේදී සිද්ධ වෙන්නේ මහජනතාවගේ මූලික ප්‍රසිද්ධ නිකුතුවකින් රැස් කරගන්නා ඒ ප්‍රාග්ධනය සමාගමේ ප්‍රාග්ධනයට එකතු වීමක් සිද්ධ වෙන්නේ නැහැ. එතෙන්දි සිද්ධ වෙන්නේ ඒ මුදල් ප්‍රමාණය අපි කියන්නේ exiting shareholder. එහෙම නැත්නම් තමාගේ අර හිමිකාරීත්වයෙන් ඉවත් වෙලා යන කොටස් හිමියන්ට ලැබීමක් පමණයි සිද්ධ වෙන්නේ. ඉතින් අපිට මේ ළඟදී දැක ගන්න හම්බුණ එක්තරා සමාගමක් offer for subscription හා offer for sale දැන් මූලික ප්‍රසිද්ධ නිකුතුවක් කරනකොට මේ ආකාර දෙකෙන් එකක් කළ යුතුයි කියන නියමයක් නැහැ.
සමාගමකට අවශ්‍ය නම් ඔෆ් සබ්ස්ක්‍රිප්ෂන් එකක් සහ ඔෆ් සේල් එකක් කියන දෙආකාරයෙන් එකතු කරලා මූලික ප්‍රසිද්ධ නිකුතුවක් කරන්න පුළුවන්. ඉතින් ඒ සඳහා දෙන්න තියෙන හොඳම උදාහරණය තමයි මේ ළඟදී මූලික ප්‍රසිද්ධ නිකුතුවේ අපි කියන්නේ applications එහෙම නැත්නම් ඒ ආයුධම්පත් බාර ගැනීම අවසන් කරපු Jet Holdings කියන සමාගම. ඉතින් මෙන්න මේ ආකාරය දෙක තමයි කොටස් වෙළඳපොලේ බහුලව යොදාගෙන ඉන්නේ. ඉතින් IPO එකක් කියලා සාමාන්‍යයෙන් අර්ථ නිරූපණය වෙන්නේ ඔය කියන ආකාර දෙක හෝ ඔය කියන ආකාර දෙකේම එකතුවක්. කස්සප මට චුට්ටක් පිළිතුර තව පොඩ්ඩක් අපි පැහැදිලි කරගත්තොත් ඇත්තටම ඇයි සමාගමක් මූලික කොටස් නිකුතුවක් කරන්නේ? මොකද්ද තියෙන අවශ්‍යතාවය සමාගමකට? ඔව් මෙහෙම අපිට ඒක අර්ථ නිරූපණය කරන්න පුළුවන්. දැන් මූලික ප්‍රසිද්ධ නිකුතුවක් සිදු කරනකොට ඔෆ් සබ්ස්ක්‍රිප්ෂන් කියන ආකාරය කරනකොට ඔව් සමාගම ලියාපදිංචි ලබා ගැනීම සිද්ධ වෙනවා. ඊට අමතරව මම ඉස්සෙල්ලත් පැහැදිලි කරා වගේ සමාගමට අවශ්‍ය ප්‍රාග්ධන යම් ප්‍රමාණයකට රැස් කර ගැනීමකුත් සිද්ධ වෙනවා. ඉතින් දැන් එහෙම ප්‍රාග්ධන රැස් කරගන්නකොට දැන් ඔයාලට අහලා පුරුදු ඇති අපි මේ ඉස්සරහටත් මේක ගැන කතා කරයි ප්‍රොස්පෙක්ටස් එක. එහෙම නැත්නම් සංස්ථා ප්‍රකාශය කියලා ලියවිල්ල නිකුත් කරනවා. මේ කියන ලියවිල්ලේදී අර සමාගමට අලුතෙන් එකතු වෙන කොටස් හිමියන්ට ඔවුන් දැනුම් දෙනවා මේ එක්ස්ප්‍රෙස් කරන ප්‍රාග්ධනයේ සමාගම මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ? මොනවද අරමුණු? එහෙම නැත්නම් ඔබ්ජෙක්ටිව්ස් මොනවද? ඒ කියන ඔබ්ජෙක්ටිව්ස් වලින් ලැබෙන ප්‍රතිලාභ මොනවද? එතකොට සමාගම ඇත්තටම කරන්නේ කොටස් නිකුතුවක් කරලා සමාගමය කොටස් වෙළඳපොලේ ලියාපදිංචි කිරීම පමණක් නෙවෙයි. ඔවුන්ගේ ප්‍රාග්ධන අවශ්‍යතාවයත් යම් කිසි දුරකට සපුරා ගැනීමක් සිද්ධ කරනවා. ඒ ඔෆර් සබ්ස්ක්‍රිප්ෂන් එකදී සිද්ධ වෙන්නේ ඒ කියන කාරණේ. ඔෆර් සේල් කියන කාරණේදී ඔව් සමාගම කොටස් වෙළඳපොලේ ලියාපදිංචි ලබා ගන්නවා. නමුත් එතෙන්දි සිද්ධ වෙන්නේ අපි කියන්නේ දැන් සමාගමක් ආරම්භ කරපුවාම ප්‍රාරම්භක අවස්ථාවේදී ඉන්න කොටස් හිමියෝ ඉන්නවනේ. සමහරක් වෙලාවට ඒ කොටස් හිමියෝ තනි පුද්ගලයෝ වෙන්න පුළුවන්, සමාගම් වෙන්න පුළුවන්. බොහෝම කාලයක් ඒ සමාගමත් එක්ක රැඳිලා ඉඳලා ඔවුන් මේක යොදා ගන්න අපි කියන එක්සිට් මෙකනිසම් එක. එහෙම නැත්නම් අර සමාගමේ ඒ කට්ටියගේ ආයෝජනය මුදල් බවට පරවා ගැනීමේ හරවා ගැනීමේ මෙවලම. ඉතින් සමහරක් වෙලාවට කොටස් හිමියෝ ඒ වගේ වෙලාවකදී සමාගමට යෝජනා කරන්න පුළුවන් අපි කැමති අපේ ආයෝජනයෙන් ඉවත් වෙන්න ඔබ සමාගම කොටස් වෙළඳපොලේ ලියාපදිංචියක් ලබා ගන්න ගමන්ම අපිට අපේ ආයෝජනය මුදල් කර ගැනීමට ඉඩක් දෙනවා. ඉතින් මේ කියන ආකාර දෙක යොදාගන්නේ ඔන්න ඔය කියන අරමුණු සාක්ෂාත් කර ගැනීමට. පැහැදිලි. කස්සප මේ වෙලාවේදී අපිත් එක්ක එකතු වෙලා ඉන්න පිරිසට පුංචි පණිවිඩයක් තියෙනවා. ඒ තමයි ඔබට තිබෙන ගැටලු මේ සම්බන්ධයෙන් ඔබට ඉදිරිපත් කිරීමේ හැකියාව තියෙනවා Q&A box එකට. ඔබගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. ඊට පස්සේ අපි ප්‍රශ්න විද්වත් මණ්ඩලයට ඉදිරිපත් කරන අවස්ථාවේදී අපිට පුළුවන්කම තියෙනවා ඒ සම්බන්ධව ප්‍රශ්න ඉදිරිපත් කරන්න. එතනදී මම පුංචි ඉල්ලීමක් කරනවා ඔබට මේ මාතෘකාවට අදාළ ප්‍රශ්න. අපි අද කතා කරන්නේ මූලික කොටස් නිකුතුව. එහෙම නැත්නම් IPO ගැන අපි කතා කරන්නේ. අන්නේ මාතෘකාවට අදාළව ඔබට තියෙන ගැටලු පමණක් ඉදිරිපත් කරන්න ඔබ වග බලා ගන්න. සහ ඔබට තිබෙන පෞද්ගලික මට්ටමේ ඔබට ඇති වෙලා තියෙන ගැටලු හරි අපහසුතා හරි සම්බන්ධයෙන් මේ මොහොතේදී අපිට සමහරක් විට පිළිතුරු දෙන්න අපහසු වෙන්න පුළුවන්. ඒ නිසා එවැනි කාරණා ඔබට පෞද්ගලිකව අපිත් එක්ක එකතු වීමෙන් සාකච්ඡා කරගන්න පුළුවන්. හරි. මම ඊළඟට යොමු වෙන්නේ නිලක්ෂිට. නිලක්ෂි මට මේ වෙලාවේ දැන් අපි පැහැදිලි කරගත්තා මූලික කොටස් නිකුතුවක් කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි කරගත්තා. එතකොට අපි හිතමු ආයෝජකයෙක්ට මූලික කොටස් නිකුතුවකට අවතීර්ණ වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒකට අයදුම් පත්‍රයක් ඇප්ලිකේෂන් එකක් දාන්න ඕනේ. එහෙම කෙනෙකුට මූලික කොටස් නිකුතුවකට අවතීර්ණ වෙනවා නම් කොටස් මිලදී ගන්නව නම් ඒ කෙනා ආයෝජකයෙක් විදිහට මූලිකව සලකා බැලිය යුතු කරුණු මොනවද? අපිට කොහොමද ඒක පැහැදිලි කරන්න පුළුවන් ඔබට? සාමාන්‍යයෙන් IPO එකට යද්දී මූලික කරුණු 6ක් දිහා බලනවා. ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕනේ ව්‍යාපාරේ ක්‍රියාත්මක වෙන්නේ වෙන හැටි අවබෝධ කරගන්න ඕනේ. ඒ කියන්නේ understand the business. ඒතර ඒක සාමාන්‍යයෙන් company prospectus document එකේ පැහැදිලිව සඳහන් කරන්න ඕනේ ඒක. එතකොට ඒකෙන් තේරුම් ගන්න පුළුවන් මොනවද තියෙන market opportunities මේ IPO එකට ගියාට පස්සේ ඒගොල්ලෝ කොහොමද market capture කරන්නේ. ඒ වගේ දේවල් ඉස්සෙල්ලාම business operation එක හොඳ තේරුම් ගන්න. ඊට පස්සේ ව්‍යාපාරයකට ආයෝජනය කිරීමේදී තියෙන අවදානමත් පොඩ්ඩක් ඒ ගැන පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ. ඒ කියන්නේ understand the risk. ඒකත් prospectus document එකේ risk section එකේ ඒගොල්ලන් මේක mention කරනවා. ඒ කම්පැනි එකට අදාළ risk prospectus document එකේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. ඒක හොඳින් කියවලා ආයෝජනය කිරීමට පෙර ඒක හොඳින් කියවලා තේරුම් ගැනීම ඉතා වැදගත්. කම්පැනි මැනේජ්මන්ට් එක ගැන පොඩ්ඩක් අවධානය යොමු කරන්න ඕනේ. ඒ කියන්නේ ඒගොල්ලන් ගැන හොයලා බලලා ඒ බේසික් Google search එකක් කරලා ඒක බලන්න පුළුවන්. ඒගොල්ලන්ගේ track record එක කොහොමද? ඒගොල්ලන්ගේ අධ්‍යාපන සුදුසුකම්,
ඒගොල්ලෝ කොච්චර කාල කම්පැනි එකත් එක්ක ඉඳලා තියනවාද ඒගොල්ලන්ගේ අනිත් තියෙන ඉන්ඩස්ට්‍රි එක්ස්පීරියන්ස් ඒ වගේ ඒවා සේරම ඒ කම්පැනි මැනේජ්මන්ට් එකේ කී ඉන්ඩිවිජුවල්ස්ලා ගැන පොඩ්ඩක් හොයලා බලන්නත් ඕනේ. ඊට පස්සේ ඒ IPO එකට කම්පැනි එක එද්දී ඒගොල්ලන්ගේ පර්පස් එක මොකක්ද කියලා IPO ડોකියුමන්ට් එකේ the issue section එකේ ඒවා සාමාන්‍යයෙන් ඕක සඳහන් කරලා තියෙනවා. ඒක පොඩ්ඩක් කියවලා බලද්දි තේරුම් ගන්න පුළුවන් මේ ෆන්ඩ්ස් මොකක් හරි අලුත් ප්ලාන්ට් එකකට දානවාද නැත්නම් ඒගොල්ලෝ ණයක් ගෙවන්න යොදා ගන්නවාද ඒ IPO ෆන්ඩ්ස් වල පර්පස් එකක් බලන්න ඕනේ ඒගොල්ලෝ මොකක් සඳහාද මේ IPO එකට එන්නේ ඊට පස්සේ අන්තිමට පොඩ්ඩක් valuations උයි financials පොඩ්ඩක් ඒවා කියවලා බලලා ඕනනම් ඉෂුව මේ ඒ ඉන්වෙස්ට්මන්ට් හවුස් එකත් එක්ක නැත්නම් brokers එකත් එක්ක පොඩ්ඩක් කතා කරලා තියෙන ප්‍රශ්න අහන්න පුළුවන් ඒ valuations උයි financials දිහා පොඩ්ඩක් බලලා. ඉතින් සාමාන්‍යයෙන් retail investors ලාට ඒ ගැන පොඩි මේ idea එකක් වගේ නැත්නම් brokers ලා හරහා ඕන information එකක් ගන්න පුළුවන්. research houses දාන publications වලින් එහෙම ඒගොල්ලන් ඒ research publish කරාම ඒව කියවලා බලන්නත් පුළුවන් මේ IPO එකේ ඒ company එකේ financial situation එක කොහොමද කියලා. නිලක්ෂි මට එතනදී පොඩි පැහැදිලි කිරීමක් තව චුට්ටක් අවශ්‍ය වෙනවා ඔබගේ. දැන් අපි මෙතනදී කතා කරානේ දැන් ඔබ කිව්වේ මෙන්න මේ දේවල් බලන්න ඕනේ කියලා. එතනදී කියපු හොඳ දෙයක් තමයි මේ අවදානම සම්බන්ධයෙන්. ඒ කියන්නේ සමාගමකට ඇත්තටම මේ අය යොදවන්නේ තමන්ගේ මුදල්. එතකොට ඒ මුදල් යොදවනකොට ඒ සමාගමට අවදානමක් තියනවද නැද්ද කියන එක බලන්න කියන කාරණාව. මට පොඩ්ඩක් එතන චුට්ටක් පැහැදිලි කරන්න ඒ අවදානම කියන එක බලන්නේ කොහොමද අපි? කොයි පැති වලින්ද අපි බලන්න ඕනේ? සාමාන්‍යයෙන් ඒක prospectus document එකේ compulsory එකක් disclose කරන්න මොනවද තියෙන risks. ඉතින් industry එක ඒක vary වෙන්න පුළුවන්. ඒකට සමහර business risks අනිත් industry එකට risk එකක් නොවෙන්න පුළුවන්. එහෙනම් ඒගොල්ලෝ සාමාන්‍යයෙන් disclose කරයි දැන් අපේ market share මෙච්චරයි තියෙන්නේ මෙහෙම ලොකු players ලා ඉන්නා නැත්නම් ඒගොල්ලන් කියයි ඒගොල්ලන්ගේ key customers ලා ඉන්නා 50% of revenue is from one customer. ඒ කියන්නේ පොඩි risk එකක්. ඒ customer නැති වුණොත් ඒ business එකේ ආදායමට ලොකු hit එකක්. ඉතින් ඒ වගේ risk සාමාන්‍යයෙන් outline කරන්න ඕනේ prospectus document එකේ. ඉතින් ඒ වගේ risk තමයි ගොඩක්ම තියෙන්නේ. නැත්නම් ඒගොල්ලන් ගොඩක් import oriented නම් එතකොට USD denominated expenses ගොඩක් තියනවා නම් එතකොට LKR එක depreciate වෙද්දී ඒගොල්ලන්ට risk එකක් තියෙනවා. ඒ වගේ ඒව සේරම ඒගොල්ලන් highlight කරන්න ඕනේ this much of revenue is dependent on USD denominated expenses. හරි ඔහොම ඒගොල්ලන් disclose කරන්න ඕනේ. ඉතින් ඒ වගේ risk සාමාන්‍යයෙන් highlight කරලා තියෙනවා. නැට Google search එකක් මගින් තවත් ඉතින් ඉන්ඩස්ට්‍රි එක ගැන කියවලා බලන්න පුළුවන් වෙන මොනවාද රිස්ක්ස් තියෙන්නේ කම්පැනි එකට ඩිස්ක්ලෝස් නොකරපු IPO ડોකියුමන්ට් එක තුල. හොඳයි. ස්තුතියි. කස්සප මට පොඩ්ඩක් කස්සපකින් පුංචි පැහැදිලි කිර ගැනීමක් ඕනේ ඒ නටලි මේ සමා වෙන නිලක්ෂය කියපු කාරණාවටම. දැන් මෙතනදී සමාගමක් මේ IPO එකක් කරන්න ඇත්තටම ඇප්ලිකේෂන් එක ඉදිරිපත් කරන්නේ ඔබටනේ. දැන් මේක ඉදිරිපත් වෙන්නේ ඔබගේ අංශයට. එතකොට දැන් අපි මේ කතා කරනවානේ දැන් ආයෝජකයාගේ දෘෂ්ටි කෝණයෙන් මේක අපි බැලුවාම ඒ අයට හිතෙන්න පුළුවන් මෙන්න මෙහෙම රිස්ක් එකක් මේ කම්පැනි එකේ තියෙනවා. මේ සමාගමේ මෙහෙම අවදානමක් තියෙනවා. එතකොට කස්සප එහෙම සමාගමක් මේ විදිහට එනකොට IPO එකකට එනකොට කොටස් නිකුත් කරන්න එනකොට සාමාන්‍යයෙන් ඔබගේ පැත්තෙන් යම්කිසි අපි හිතමු ස්ක්‍රීනින් එකක් එහෙම බැලීමක් කරුණු සොයා බැලීමක් කරනවාද? ඒක කොහොමද සිද්ධ වෙන්නේ? අවතාරක මට එක දෙආකාරයකින් පැහැදිලි කරන්න පුළුවන්. මම මුලින් පොඩ්ඩක් පැහැදිලි කරන්නම් අපිට මේ කියන විදිහ ඇප්ලිකේෂන් එකක්. එහෙම නැත්නම් අයදුම් පත්‍රයක් සමාගමක් ලියාපදිංචි කිරීම සඳහා අපිට හම්බුනාම මොකද්ද කරන්න කියලා. අපි මූලිකවම බලන්න ඉතින් අයදුම් පතක් වුණාම ඒකේ තියෙන ලේඛන ටික පිළිවෙලට තියනවාද කියන කාරණේ සහ ඒ වගේ සම්පූර්ණ පරිපූර්ණභාවය බලන්නට අමතරව අපි කරන දෙයක් තමයි කොටස් වෙන්ද පොලේ ඔබ දන්නවා පුවරු 3ක් තියෙනවා දැන් සමාගම ලියාපදිංචි වෙලා තියෙනවා. ඉතින් මේ සමාගම ලියාපදිංචි වෙන බලාපොරොත්තු වෙන පුවරුව පූර්වයේ අපි කියනවා දෙයක් තියෙනවා ලිස්ටිං ක්‍රයිටීරියා. එහෙම නැත්නම් ලැයිස්තුගත කිරීමේ නිර්ණායකය. අපි මූලිකවම පරීක්ෂා කරලා බලන්නේ මේ සමාගම මෙහෙම අයදුම් පත්‍රයක් ඉදිරිපත් කරාට මේ මූලික නිර්ණායකයන් ටිකට ඒගොල්ලෝ ගැලපෙනවද? උදාහරණයක් ඇටියට මේ නිර්ණායක වලට වඩා අවම මට්ටමක තියෙනවා නම් අපිට සමාගමේ අයදුම් පත්‍රය තවදුරටත් ඉදිරියට පරීක්ෂා කරගෙන යෑමේ හැකියාවක් පවතින්නේ නැහැ. ඉතින් අපි මූලිකවම බලන්නේ මෙන්න මේ කියන කාරණේ. දෙවනුවමට දෙන්න තියෙන උත්තරේ තමයි කොළඹ කොටස් වෙන්ද පොළ කියලා කියන්නේ අපි කියන්නේ disclosure based exchange එක. එහෙම නැත්නම් සාංගමික අනාවරණ මත පදනම් වෙච්ච කොටස් වෙන්ද පොළ. දැන් ඒක මම පොඩ්ඩක් පැහැදිලි කරලා එන්න. වෙන රටවල් වල තියෙන merit based exchanges. merit based exchange එකක් කියලා කියන්නේ මේ සමාගම කරන නිකුතුව තියෙන්නේ. මේ නිකුතුවේ තියෙන ගුණාත්මක භාවය දිහා බලලා. ඒකේ තියෙන හොඳ නරක දිහා බලලා. නිකුතුව සම්බන්ධයෙන් පමණක් අවධානය යොමු කරලා කරගෙන යන
නිකුතුවකට අපි කියන මේ ඒ වගේ නිර්ණායක බලන එක්ස්චේන්ජස් වලට කොටස් වෙළඳපොළ වලට අපි කියනවා මෙරිට් බේස් එක්ස්චේන්ජස් කියලා. දැන් අපි සාංගමික අනාවර්තනය එහෙම නැත්නම් කෝපරේට් ඩිස්ක්ලෝෂර්ස් මත පදනම් වූ මේ නිර්ණායක තමයි අපි බලන්නේ. ඒක දැන් නිරක්ෂ පැහැදිලි කරපු විදිහට සමාගම අපි කියන රිස්ක් ෆැක්ටර්ස් එහෙම නැත්නම් සමාගමේ තියෙන අවදානම්. ඒගොල්ලෝ දැනට නිරත වෙන ව්‍යාපාරයේ තියෙන අවදානම් මොනවද? ඒ වගේම සමහරක් වෙලාවට ඒගොල්ලෝ අනාගතයේදී වෙන වෙන අපි කියන්නේ බිස්නස් ලයින්ස් වලට වෙන වෙන ව්‍යාපාර අපි කියන්නේ ව්‍යාප්ත කරගෙන වෙන වෙන ව්‍යාපාර වලට යන්න පුළුවන්. එහෙම කරගෙන ගියොත් සමාගම අනාවරණය වෙන අවදානම් තත්ත්ව මොනවද? මේ දේවල් බලලා ඒගොල්ලෝ සමහරක් වෙලාවට අනාවරණයන් කරලා තියෙන්න පුළුවන්. සාංගමික අනාවරණයන් අපිට වන ප්‍රොස්පෙක්ටස් එක කරලා තියෙන්න පුළුවන්. ඉතින් කොටස් වෙළඳපොළ හැටියට අපි කරන්න ඕන දෙයක් තමයි එක සමාගමක් ලියාපදිංචි කිරීමට අමතරව ඉන්වෙස්ටර් ප්‍රොටෙක්ෂන් එහෙම නැත්නම් ආයෝජකයාට සුරක්ෂිතභාවය ඇති කිරීමත් අපේ එක්තරා වගකීමක්. ඉතින් ආයෝජකයාගේ සුරක්ෂිතභාවය ඇති කිරීම අපි කරන්නේ මේ සමාගමේ මේ තියෙන අයදුම් පත්‍රය බලාගෙන යනකොට අපි බලන මේ සමාගම ප්‍රමාණාත්මකව කරලා තියෙන සාංගමික අනාවරණයන් ප්‍රමාණවත්ද නැද්ද කියන එක. ඉතින් අපිට හිතෙනවා නම් යම් අවදානම් සහිත කරුණු වලට, ඒ කියන්නේ රිස්ක් ෆැක්ටර්ස් වලට අදාළව තියෙන නිර්ණායකයන් මදි කියලා අපි සමාගමෙන් ඒ පිළිබඳව ප්‍රශ්න කරලා ඒගොල්ලන්ට අපි කියනවා ඒ කියන අනාවරණයන් මේ කියන ප්‍රොස්පෙක්ටස් කියන ડોකියුමන්ට් එකේ කරන්න. එතනින් එහාට දැන් මේ සාකච්ඡාව මෙච්චර දුර කතා කරගෙන එද්දී කියුණා වගේම ආයෝජකයා එතනින් එහාට මෙන්න මේ කියන ප්‍රොස්පෙක්ටස් එක කියවලා බලලා Tamante මේ පිළිබඳ දැනුමක් තියෙනවා නම් තමා විසින් හෝ එහෙම නැත්නම් අපි කියන්නේ වෘත්තීමේ නිපුණතාවය සහිත ප්‍රවීණයෙක් මේ පිළිබඳ උපදෙස් අරගෙන එතනින් එහාට මේ සමාගමේ මම ආයෝජනය කරනවද නැද්ද කියන තීරණය ගැනීමේ වගකීම ආයෝජකයා සතු වෙනවා. ඉතින් අපි කොටස් වෙළඳපොළ හැටියට කියන්නේ නැවත වාරයක් අපි බලනවා ඒගොල්ලෝ ලියාපදිංචි වෙන්න බලන මේ පූර්ව ප්‍රධාන පූර්ව මේන් බෝඩ් එක එහෙම නැත්නම් දිරිසව පූර්ව දිරිසව බෝඩ් එක එහෙම නැත්නම් එම්පවර් සහභාගී ගැනීමේ පූර්ව මේ තියෙන නිර්ණායකයන්ට සමාගම අපි කියන අනුකූලතාවයක් දක්වනවද සහ දෙවනවා අපි බලනවා මේ තියෙන අනාවරණයන්ගේ ප්‍රමාණාත්මක භාවය. ඉතින් ඔය කියන කාර්යභාරයන් දෙකම අපි කියන්නේ විචක්ෂණශීලීව පරීක්ෂා කර බැලීම කොටස් වෙළඳපොළ පාර්ශ්වයෙන් සිද්ධ වෙනවා කියන කාරණේ පැහැදිලිවම කියන්න පුළුවන්. හොඳයි. ඒකෙන් අදහස් වෙන දේ තමයි ඇත්තටම අපි කොටස් වෙළඳපොළ විදිහට සමාගමක් ලයිස්තුගත කිරීමේදී සැලකිය යුතු නිර්ණායකයන් ඒව සියල්ල බලනවා. ඒ නිර්ණායකයන් අනාවරණයන් මත පදනම්ව අපි ඒ පිළිබඳව සැලකිලිමත් වෙනවා. නමුත් ආයෝජකයාගේ වගකීම තමයි ඔබ මූලික කොටස් නිකුතුවකට එන්නට පෙර සමාගම පිළිබඳව ඔබ සොයා බැලිය යුතු දේවල් ඒ වගේම ඒ පිළිබඳව නිවැරදි තක්සේරුවකට එන එක ඔබගේ වගකීමක් කියන එක තමයි අදහසෙන් අපිට පැහැදිලි වෙන්නේ. හරි. අපි දැන් යොමු වෙනවා මම නැටලිට. නැටලි දැන් මෙතනදී අපි වැඩියෙන්ම කියවිච්ච වචනයක් තියෙනවා මේ හැමෝගෙම කටින් මේ ප්‍රොස්පෙක්ටස් නැත්තම් සංස්ථා ප්‍රකාශය කියලා අපි කියනවා. අපි ඉස්සෙල්ලම චුට්ටක් පැහැදිලි කරලිමු සංස්ථා ප්‍රකාශය කියන්නේ මොකක්ද කියන එක. මේ අපි දන්නවනේ දැන් ඒක ડોකියුමන්ට් එකක් කියන එක ප්‍රකාශනයක් කියන එක අපිට පැහැදිලිව කියවුණා. හැමතැනකම කස්සපගෙනුත් නිලක්ෂිගෙනුත්. නැටලි මට චුට්ටක් පැහැදිලි කරන්න මොකක්ද මේ සංස්ථා ප්‍රකාශය කියන්නේ? Thank you Tarka. සාමාන්‍යයෙන් කම්පැනි එකක් IPO ඒ කියන්නේ new shares issue කරනකොට investors අට ඒ කියන්නේ ඒක ගැන අදහසක් දෙන්න issue කරන document එක තමයි prospectus එක කියන්නේ. ඒකේ සාමාන්‍යයෙන් details තියෙනවා company එක ගැන, company corporate වෙන industry එක ගැන, valuation details ගැන and issue එකේ nature එක ගැන ඒ වගේ details basically මුළු IPO එකේම details දෙන්න document එක තමයි prospectus එක. සාමාන්‍යයෙන් company එකේ share එකට subscribe කරන්න ඉස්සෙල්ලා best practice එක තමයි ඒ document එක thoroughly read කරන එක. ඔව් නැටලි මට පැහැදිලි. දැන් ඔය ඕක අපි දැන් ඕක කිව්වට දැන් මේ ඕක හොඳට කියවන්න ඕනේ කියලා අපි කිව්වට දැන් මේක ඇත්තටම ගත්තොත් ප්‍රායෝගික තලයේදී මේක practical අපි සිටුේෂන් එකක් ගත්තොත් ඇත්තටම මේක හරිම ලොකු ડોකියුමන්ට් එකක් නේ. මේක පොතක් වගේ ලොකු එකක්. මට ඔබට පැහැදිලි කරන්න පුළුවන්ද මේකෙදි අනිවාර්යෙන්ම ඒ කියන්නේ අනිවාර්යෙන්ම ආයෝජකයා සැලකිලිමත් විය යුතුම නැත්නම් බැලිය යුතුම කාරණා ටික මොනවද මේ ප්‍රොස්පෙක්ටස් එකේ. ප්‍රොස්පෙක්ටස් එක කියන ડોකියුමන්ට් එකේ ගත්තාම ඒකේ මොනවද අපි බලන්න ඕනේ? කොහොමද ඒක කියවන්න ඕනේ? මොකද ඒක කියවනවා කියලා කියන්නේ නිකම්ම උඩ ඉඳන් පල්ලෙහාට බලනවා කියන එක නෙමෙයිනේ.
එතකොට ඒකෙදි ඒ ප්‍රොස්පෙක්ටස් එකක තියෙන කරුණු ගත්තාම වඩාත්ම හොඳින් බැලිය යුතු දේවල් ටික මොනවද? yes මම ඒ question එක parts දෙකකින් answer කරන්නම්. first බලන්න ඕන first part එක තමයි issue එකේ details. second part එක තමයි issue කරන company එකේ details. so issue එකේ තියෙන details තමයි issue කරන shares ගාන, ඒක issue කරන price එක, ඒ price එක actual share එකේ actual value එකට කොච්චර discount එකකින්ද issue වෙන්නේ, තව ඒ කියන්නේ issued shares වලින් company එක raise කරන්න බලාපොරොත්තු වෙන ගාන, හදිස්සියවත් ඒ issue එක oversubscribe වුණොත් තව කොච්චරකින් ඒ allotment එක expand කරන්න පුළුවන්ද කියන ඒ ගාන බලන්න ඕනේ. තව important එකක් තමයි investor කෙනෙක් විදිහට minimum subscription amount එක මොකක්ද කියලා. මොකද සමහර companies තියෙනවා specify කරනවා මේ කියන්නේ 100 shares වලට subscribe කරන්න ඕනේ minimally කියලා. තව important දෙයක් තමයි ඒ කියන්නේ subscriptions open වෙන date එක, ඒක close වෙන date එක, ඒවා miss වුණොත් investor කෙනෙක් විදිහට ඔයාලට ඒක subscribe කරන opportunity එක නැති වෙන්න පුළුවන්. තව ඒ කියන්නේ issue එකේ details තමයි ගොඩක්ම attention දෙන්න ඕනේ valuation section එකට. ඒ කියන්නේ සාමාන්‍යයෙන් valuation section එක methods තුනකින් කරනවා. එක සාමාන්‍යයෙන් එක cash flow method එකක්, multiple based method එකක් and asset based method එකක්. so ඒ සාමාන්‍යයෙන් එක weight කරලා තමයි value කරන්නේ. share එක value වෙන විදිහ බලන්න ඕනේ. මම ඉස්සෙල්ලා කිව්වා වගේ කොච්චර discount එකකින්ද investor කෙනෙක්ට ඒක ගන්න පුළුවන් කියන basis එක. තව important එකක් තමයි shares issue කරන purpose එක. ඒ කියන්නේ issue කරන්න ඒ company එකට හම්බ වෙන සල්ලි වලින් මොනවද ඒක කරන්න කියලා. දැන් කාශ්‍යප ඉස්සෙල්ලා කිව්වා වගේ shares issue වෙන විදිහවල් දෙකක් තියෙනවා. එකක් තමයි offer for subscription, අනිත් එක තමයි offer for sale. offer for subscription කියන්නේ company එකට තමයි directly සල්ලි යන්නේ. ඒ කියන්නේ ඒකට දැන් තියෙන shares වලට අමතරව ඒකලන් තව share set එකක් issue කරනවා. offer for sale කියන්නේ company එකෙන් company එකේ ඉන්න දැනට ඉන්න shareholder කෙනෙක්ට exit වෙන්න opportunity එකක් තමයි ඒකලන් දෙන්නේ. දැන් සාමාන්‍යයෙන් ගොඩක් අය දැන් ළඟදීත් ඒක වුණා. ගොඩක් අය මේ offer for sale කිව්ව ගමන් පොඩ්ඩක් discourage වෙනවා, but one thing to note is that ඒක discourage වෙන දෙයක් නෙමෙයි. මොකද ගොඩක් සමහර විට හිතන්න private equity fund එකක් invest කරා නම් ඒකලන් maximum investment period එක 5 years. So obviously ඒ 5 years ඉවරනාට පස්සේ ඒකලන් ඒ company එකෙන් exit වෙනවා. So ඒකට සමහර විට ඒ share sale එක වෙන්නත් පුළුවන්. So offer for sale does not always mean a bad thing. So then objectives of the issue ගත්තොත් සමහර විට company එක එක්ක loan එකක් settle කරන්න වෙන්න පුළුවන්, අලුත් project එකක් වෙන්න පුළුවන්, වෙන රටකට expand වෙන්න පුළුවන්. ඒ වගේ ඒකේ හේතුව ගැන පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ. මොකද company එකේ future එක depend වෙන්නේ ඒ කියන්නේ ඒ අලුත් project එකේ success එක මත. ඊට පස්සේ නිලාක්ෂි කිව්වා වගේ issue එකේ risk එකක් ගැන පොඩ්ඩක් බලන්න ඕනේ. risk එක කියන්නේ දැන් හිතන්න company එක offer for subscription එකක් තමයි දාන්නේ. ඒ project එක risk එකක් තමයි ඒ project එක delay වෙන්න පුළුවන්. ඒ project එකට approval එක ගන්න අමාරු වෙන්න පුළුවන්. ඒ වගේ setbacks තමයි ඒ section එකෙන් cover වෙන්නේ. so ඒවා කියවලා අඳුන ගන්න ඕනේ ඒක ඔයාගේ investor කෙනෙක් විදිහට ඔයාගේ risk appetite එකට suit වෙනවද කියලා. අනිත් එක තමයි basis for allotment. so ඒකෙන් කියන්නේ මේ total subscribed amount එකෙන් කොච්චරක් retail investors ට හම්බ වෙනවද, කොච්චරක් unit trust investors ට හම්බ වෙනවද, ඒ වගේ percentage breakdown එකක් තියෙනවා. so ඒක ගැන පොඩ්ඩක් දැනන් ඉන්න එක හොඳයි. අනිත් එක තමයි just for general knowledge application procedure එක. ඒක of course subscribe වෙනවා නම් ඒක දැනගෙන ඉන්න ඕනේ. second section එක තමයි ඔයා subscribe වෙන company එකේ details. so ඒ කියන්නේ දැන් නිලාක්ෂි කාශ්‍යප ඉස්සලා කිව්වා වගේ company එකේ ඉන්න directors ලා, company එකේ group structure එක, ඒ structure එකේ යට තියෙන subsidiaries වල ඉන්න directors ලා, company එකේ main line of business එක, ඒ business එක operate වෙන segments ගාන, ඒ කියන්නේ සමහර companies single segment companies වෙන්න බැරි වෙන්න පුළුවන්. ඒකලන් ඒ කියන්නේ separate revenue lines තියෙන්න පුළුවන්.
different segments හැටියට. තව ඒ section එකේම management discussion එක කියවන එක හරි important. මොකද එතන තමයි company එකේ ඒ කියන්නේ company එකේ financial statements වලට liable අය ඒක ගැන explanation එකක් දෙන්නේ. So සාමාන්‍යයෙන් එතන තමයි කියන්නේ ඒ කියන්නේ so far performance එක ගැන and like ඒ කියන්නේ the backing behind the financial statements. තව section එකක් තමයි industry section එක. So මෙතනින් ඔයගලන්ට දැනගන්න පුළුවන් company එක operate වෙන industry එකේ landscape එක ඒකේ current මොන වගේ constraints තියෙන්නේ ඒකේ ඉන්න අනිත් competitors ලා ඒ වගේ industry analysis section එකක් සාමාන්‍යයෙන් prospectus එකේ තියෙනවා. අනිත් එක තමයි දැනගන්න ඕනේ currently ඒ company එකේ ඉන්න ලොකුම shareholders ලා කවුද කියලා. දැන් සාමාන්‍යයෙන් ඒ shareholders ලාට ඒ කියන්නේ IPO එක issue කරාට පස්සේ lock in period කියලා එකක් තියෙනවා. So ඒකෙන් කියන්නේ ඒගොල්ලන්ට public ගියා කියලා ඒගොල්ලන්ගේ තියෙන stake එක sell කරන්න බෑ. සාමාන්‍යයෙන් ඒ lock in period එක 6 months to 1 year වගේ යන්න පුළුවන්. So ඒ lock in period එක check කරන එක is really important. තව එකක් තමයි investor කෙනෙක් විදියට dividend conscious නම් company එකේ dividend policy එක historically and ඉස්සරහට මොන වගේ policy එකක්ද maintain කරන්න කියන එක බලන එක ගොඩක් important. තව section එකක් තමයි company එකේ future strategies ඒගොල්ලන්ගේ plans මොනවද තියෙන්නේ IPO එකට අමතරව ඒගොල්ලන්ගේ මොන advantages තියෙන්නේ මේ company එකකින් company එකට invest කරොත් ඒ වගේ පොඩි research එකකුත් කරොත් investor කෙනෙක් විදියට ඔයාට ලොකු advantage එකක් තියෙයි. තව එකක් තමයි company එකේ debt levels ගැනත් attention දුන්නොත් බොහෝ දුරට හොඳයි. ඒ කියන්නේ debt දැන් මොනකටද use වෙන්නේ project එකට use වෙනවා නම් ඒ project එක cash flow generating ද නැත්නම් ඒක is it like a dying project? තව debt එකේ term එක ඒ කියන්නේ fixed rate ද floating rate ද අන්තිමට government එකෙන් impose කරලා තියෙන taxation policy එකත් ගොඩක් important because there are some industries taxation policy එක ගොඩක් rigorous and concessions exemptions දෙනවා අඩුයි. So ඒවා ගැන දැනුවත් වෙන එක ගොඩක් හොඳයි. ස්තුතියි නැටලි පැහැදිලි කරපු කාරණා ටික පොඩි සාරාංශයකට අපි ගත්තොත් මෙතන අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න අයගේ ප්‍රයෝජනය සඳහා ඇත්තටම මේ පැහැදිලි කරේ සංස්ථා ප්‍රකාශය කියන ડોකියුමන්ට් එක. එහෙම නැත්නම් මේ සංස්ථා ප්‍රකාශය ගත්තාම ඒක ඇතුලේ අපිට දෙවිදියකට දේවල් දිහා ඒක අධ්‍යයනය කරන්න පුළුවන්. එක පැත්තක් තමයි නැටලි පැහැදිලි කරේ එකක් ඉෂුව එක ගැන. එහෙම නැත්නම් කොටස් නිකුතුව පිළිබඳව විස්තරය තියෙනවා ඒ ප්‍රකාශය තුල. ඒකෙදි කොටස් කොපමණ ප්‍රමාණයක්ද කොච්චර ප්‍රමාණයක් නිකුත් වෙනවද ඒක අයදුම් කිරීම වැඩි ප්‍රමාණයක් ආවොත් මොකද්ද කරන ක්‍රියාමාර්ගය මොනවද ඒ සම්බන්ධව ඒකේ අදාළ කරුණු කාරණා තියෙනවා. ඒ වගේම තමයි මේ සංස්ථා ප්‍රකාශය ඇතුලේ ඔබ විසින් බැලිය යුතු අනිත් වැදගත්ම දේ තමයි සමාගම පිළිබඳව තියෙන තොරතුරු ටික. ඒ කියන්නේ සමාගමේ වර්තමාන මෙහෙයුම් තත්ත්වය කොයි විදියද ඒ සමාගමේ ඉන්න කළමනාකාරීත්වය කොයි විදිහද සහ ඒ සමාගම අද වෙනකොට පවත්නා තත්ත්වය කොයි වගේද ඒ කියන්නේ මූල්‍ය තත්ත්වය කොයි වගේද ඊට පස්සේ අනාගතයේදී ඔවුන්ගේ උපාය මාර්ග මොනවද මේ කියන සමාගම ඉදිරියට පවත්වාගෙන යාම සඳහා මෙන්න මේ කියන කාරණා ටික ඔබ විසින් අවධානයෙන් කියවිය යුතුමයි. එහෙම ඒ කියවීමෙන් පමණයි ඇත්තටම ඔබට ඉදිරියට ඔබ මේ මූලික කොටස් නිකුතුවට අවතීර්ණ වෙනවද නැද්ද කියන තීරණය ගන්න වෙන්නේ. මම මෙතනදී මම යොමු වෙනවා නිලක්ෂිට ආපහු පොඩි දෙයක් මේ නැටලි කියපු දේත් එක්ක තමයි මට මේ ප්‍රශ්නේ මතුනේ නිලක්ෂි. දැන් අපි කතා කරනවානේ මේ කම්පැනි එකේ නැත්තම් සමාගමේ ෆයිනෑන්ෂියල්ස් ගැන එහෙම නැත්තම් මූල්‍ය තත්ත්වය පිළිබඳව දැන් අපේ ගොඩක් දෙනෙකුට ඔය මූල්‍ය වාර්තාවක් බැලුවට ඒක කියව ගන්න තේරෙන්නේ නැහැ. අපි චුට්ටක් මේක සරලව පුංචි පැහැදිලි කිරීමක් කරොත් මේ මූල්‍ය තත්ත්වය බලනවා කියලා කියන්නේ මොකක්ද මොනවද බලන්න ඕනේ? සාමාන්‍යයෙන් රේෂියෝස් එහෙම වගේ ඒගොල්ලන් ඩිස්ක්ලෝස් කරනවා. මොකක් හරි අන්ක්ලියර් නම් ඒ IPO එක ඉෂුව කරන ඒ ඉෂුවට කොන්ටැක්ට් කරලා ඒ ඩීටේල්ස් එක අහන්න පුළුවන්. එනාට සාමාන්‍ය රීටේල් ඉන්වෙස්ටර් කෙනෙක් හැටියට බේසිකල් නිකම් බැලුවොත් කොහොමද ඒගොල්ලන්ගේ টপ ලයින් රෙවෙනියු ඒකේ growth එක කොහොමද? ඒ growth එක විතරක් නෙමෙයි bottom line profitability එක කොහොමද?
ඒකේ මාජින් එකකුත් බලන්න ඕනේ. ඒගොල්ලන්ගේ ප්‍රොෆිට් මාජින් ප්‍රොෆිට් හැදුවාගේ නෙමෙයි. ඒගොල්ලන්ගේ මාජින් එක නැත්තම් ගොඩක් එක්ස්පෙන්සස් තියනවා නම් එතන ලොකු ප්‍රොෆිට් එකක් තියෙන එක වැඩක් නෑ. මොකෝ ඒගොල්ලන්ගේ අර ඒක සේරම ඔපරේටිං එක්ස්පෙන්සස් වලට වගේ ඒවට යනවා. ඉතින් සාමාන්‍යයෙන් බේසික් නොලෙජ් එකක් එක්ක නිකන් අර රෙවෙනියු growth එක කොහොමද ඒගොල්ලන්ගේ එක්ස්පෙන්සස් මොනවාද ඒවා මේ මොන LKR ද නැත්නම් USD ද foreign මේ economy එකට exposed ඒ වගේ පොඩි විදිහට බලන්න පුළුවන්. එනකට ලොකු දැනුමක් නැත්තම් හොඳම දේ තමයි IPO එක issue කරන ඒ issue house එකට contact කරලා ඒගොල්ලන් කවුරු හරි analyst කෙනෙක්ට කතා කරලා ඒගොල්ලන් මේ කියයි මේවා තමයි ratios ටික මේ ratios එකෙන් මේක තමයි කියන්නේ. ඒ වගේ පැහැදිලි කිරීමක් ඒ issue house එකෙන් කරගන්න පුළුවන්. නැත්තම් හොඳ ෆයිනෑන්ස් පොඩි බෑග්ග්‍රවුන්ඩ් එකක් වගේ තියනවා නම් අර බේසික් එක්ස්පෙන්ඩිචර්ස් කොහොමද ඒ growth rates කොහොමද ඒගොල්ලන්ගේ exposures මොනවාද segments වල exposures මොනවාද ඒවල revenue growth trajectories කොහොමද ඒ වගේ පොඩි ඒවා බලලා පොඩි අදහසක් ගන්න පුළුවන්. හරි දැන් මේගොල්ලන් මේ අවුරුදු 5ට ඒගොල්ලන් හොඳට grow වෙලා තියෙන revenue එක. ඒගොල්ලන් මේ ලොකු වෙන්න ඒගොල්ලන් costs මොකක් හරි strategy එකක් දාලා ඒක balance කරලා minimize කරලා හොඳට business එක ගෙනියනවා. ඒතොර ඒගොල්ලන් දැන් මේ IPO එකෙන් අලුත් ෆැක්ටරි එකක් දානවා. ඒකෙන් තවත් revenue වැඩි වෙනවා, cost උත් අඩු වෙනවා. ඒතොර හොඳ future එකක් තියෙනවා. ඉතින් long term එකට හොඳයි කියලා එහෙම basic idea එකක් ගන්න පුළුවන්. මොකද balance sheet, cash flow ඒවා දිහා බලන්නේ නැතුව නිකන් income statement එක දිහා විතරක් බලලා තේරුමක් ගන්න පුළුවන්. එනකට in depth knowledge එකක් මොකක් හරි ඕන නම් ඒ issue කරන ඒ investment banking house එකෙන් ඒගොල්ලන්ගෙන් පොඩි explanation එකක් ගන්න. හොඳයි ස්තුතියි නිලක්ෂි. මට මෙතනදී චූටි පැහැදිලි කිරීමක් කරගන්න ඕනේ කස්සපගෙන්. කස්සප දැන් මේ අපි හැමෝම සංස්ථා ප්‍රකාශය ගැන කතා කරානේ. දැන් මේ සංස්ථා ප්‍රකාශය සකස් කිරීමට හරි ඒක එහෙම නැත්නම් ඒක මහජනතාවට නිකුත් කරන්න කලින් හරි කොළඹ කොටස් හුවමාරුවේ මැදිහත් වීමක් තියනවාද ඒ සම්බන්ධයෙන්? ඒ සම්බන්ධයෙන් කියන මම හිතන්නේ තාරක අදහස් කරන්නේ සංස්ථා ප්‍රකාශයේ සංගීතය සහ ඒ හා සම්බන්ධ වෙච්ච ලියවිලි සම්බන්ධයි. ඔව් අනිවාර්යෙන්ම ඔව්. ඒ කියන්නේ සරල පැහැදිලි කිරීමක් කරොත් එහෙම දැන් අර සාංගමික අනාවරණ කියන දේවල් ඔක්කොම දෙන්නේ ඔය කියන සංස්ථා ප්‍රකාශයමයි. එතකොට දැන් නිලක්ෂි සහ නැටලි දෙන්නම මේ පොඩි විස්තර කිරීමක් කරා වැලුවේෂන් රිපෝට් එකක්. එහෙම නැත්නම් මේ කොටස් වල මිල තීරණය කිරීමේදී හදන ලියවිල්ල. දැන් තාරක මේ සංස්ථා ප්‍රකාශය කියන ලියවිල්ල දැන් අර නිලක්ෂි කියපු අපි කියන්නේ මූල්‍ය වාර්තා එහෙම නැත්නම් ෆයිනෑන්ෂියල් ස්ටේට්මන්ට්ස් මේ සංස්ථා ප්‍රකාශය කියලා කියන්නේ ඔය කියන ඔක්කොම ලියවිලි වල එකතුවක්. ඒ කියන්නේ මේ සංස්ථා ප්‍රකාශය කියලා කියන්නේ අපි කියන්නේ it's a one stop shop. එක තැනකින් පුළුවන් තරම් තොරතුරු ලබා ගන්න පුළුවන් දෙයක්. එතකොට කොටස් වෙළඳපොළ පැත්තෙන් අපි බලන දේ තමයි දැන් ඔය තියෙන සංස්ථා ප්‍රකාශයක අනිවාර්යයෙන්ම අනාවරණය වෙන්න ඕන කරුණු තියෙනවා. corporate disclosures ඒ කාරණා ටික බලනවා. ඒ අරින්න කොටස් වෙළඳපොළේ තියෙන listing rules. එහෙම නැත්නම් සමාගමක් ලැයිස්තුගත කිරීමේ රීති. ඒ රීතීන් වලට අනුකූලව එන්න ඕන corporate disclosures ටික බලනවා. සහ ඊට අමතරව පැහැදිලිවම කියනවා මොන ලේඛනද මෙන්න මේ කියන prospectus එක ඇතුලේ අන්තර්ගත වෙන්න ඕන. දැන් උදාහරණයක් හැටියට කිව්වොත් financial statements. එහෙම නැත්නම් මූල්‍ය ප්‍රකාශයන් ගත්තොත් එහෙම සමාගමේ කාර්තුගත වාර්තා, විගණනය කරන ලද වාර්ෂික වාර්තා, audited financial reports කියලා කියන්නේ. එන්න ඒ දේවල් ඇතුළත් වෙනවා. ඒ දේවල් ඇතුළත් වුණාට පස්සේ ඊළඟට බලන කාරණයක් තමයි valuation report එක. එහෙම නැත්නම් සමාගමේ මිල නියම කිරීමේ ලියවිලි. ඉතින් මෙන්න මේ කියන සාංගමික අනාවරණයන් පමණක් විතරක් නෙවෙයි. දැන් ඔය නිලක්ෂික කිව්ව සමහරක් වෙලාවට අපි කියන්නේ ratios. එහෙම නැත්නම් අපි ඒ කියන මූල්‍ය වාර්තා පදනම් කරගැනීමෙන් හදාගන්න යම් අනුපාතයක් තියෙනවා. මෙන්න මේ වගේ තොරතුරු තියෙන්න පුළුවන්. ඉතින් අපි බලන්නේ මෙන්න මේ prospectus එක කියන ලියවිල්ල. මෙන්න මේ කියන අන්තර්ගතයන් ඇතුළත්ව තියෙන්න ඕන ලියකියවිලි ඇතුළත්ව ඒක හැදිලා තියෙනවද සහ අනාවරණයන් තියෙනවද කියන කාරණය පරීක්ෂා කරලා බැලීම. එහෙම නැත්නම් රිවිව් එකක් කිරීම කොටස් වෙළඳපොළ කියන පාර්ශවයෙන් අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. හොඳයි. මට ඒකටම පුංචි දෙයක් තව කස්සප පැහැදිලි කරලා දෙන්න. දැන් මේ සංස්ථා ප්‍රකාශය කියන ලියවිල්ල අපි ඒකනේ අපිට ආයෝජකයෙක් විදිහට විශ්වාස කරන්න තියෙන දේ මේ සමාගම පිළිබඳව සහ මේ කොටස් නිකුතුව පිළිබඳව අපිට දැනගන්න තියෙන විශ්වාසවන්තම ලියවිල්ල තමයි මේක. එතකොට ඔබගේ අත්දැකීමෙන් මට කියන්න එහෙම කොටස් වෙළඳපොළ විදිහට ඇත්තටම ඒ තියෙන තොරතුරු සම්බන්ධයෙන් ඒ තොරතුරු වල සත්‍යතාවය සම්බන්ධයෙන් අපිට තහවුරුවක් දෙන්න පුළුවන්ද? තාරක ඒකට මෙන්න මෙහෙම මම පොඩි නිවැරදි කිරීම නේ අතර මේකට පොඩි කාරණයක් ඉදිරිපත් කරන්න. සංස්ථා ප්‍රකාශය කියලා කියන්නේ ආයෝජකයෙක්ට ඒ කියන සමාගමෙන්ම ලබා ගන්න පුළුවන් මූලිකම ලියවිලි.
දැන් මම හිතන්නේ නිලක්ෂි සහ නැටලි දෙන්නම විස්තර කරා. අපි කියනවා දැන් මේ IPO එකක් නිකුත් කරාට IPO එකක් කරනකොට ප්‍රොස්පෙක්ටස් එක නිකුත් වුණාට පස්සේ අපි කියන්නේ ස්ටොක් බ්‍රෝකින් ෆර්ම්ස් වලින් එහෙම රිසර්ච් රිපෝට්ස් කරලා දානවා මේක සම. දැන් ඒව කරන්නේ තුන්වෙනි පාර්ශවයන් ඉන්නේ. මේක සමාගම විසින්ම තොරතුරු නිකුත් කිරීමක් තමයි සිද්ධ කරන්නේ. දැන් මේ සිද්ධ කරනකොට කොටස් වෙළඳ පොලටත් යම් සීමා මායිම් තියෙනවා. එතකොට කොටස් වෙළඳ පොල අපි කියන්නේ සාධාරණ විදිහට මේක දිහා බලලා මේක විශ්ලේෂණය කරලා කොටස් වෙළඳ පොල උපරිම උත්සාහය ගන්නවා මේ තියෙන තොරතුරු වල නිවැරදිභාවය තහවුරු කරගන්න. නමුත් ඒකේ තේරුම කොටස් වෙළඳ පොල මේකට අපි කියන්නේ 100ක තහවුරු කිරීමක් දෙනවා කියන එක නෙවෙයි. දැන් ඔබ මේ ප්‍රොස්පෙක්ටස් එක කියන ලියවිල්ල අරගෙන බැලුවොත් ඒකේ පළවෙනි පිටු කීපේ තියෙනවා CAC disclaimer කියලා. ඒ කියන්නේ කොටස් වෙළඳ පොල මේ අර කියපු සාංගමික අනාවරණ සහ ඒකේන ඇතුළත් වෙන ලියවිලි ඇතුළත් කිරීමට ගන්න පුළුවන් උපරිම උත්සාහය අරගෙන තියෙනවා. නමුත් කොටස් වෙළඳ පොලට වගකීමක් දෙන්න බෑ. මොකද මේ ලියවිල්ල අපි කියන්නේ ප්‍රිපෙයාර් කරන්නේ. එහෙම නැත්නම් මේ ලියවිල්ල පිළියෙල කරන්නේ සමාගමේ. එතකොට ඔබට ප්‍රශ්නයක් එන්න පුළුවන් එහෙනම් කවුද මේ තොරතුරු පිළිබඳ නිවැරදිතාවය බාරගන්නේ? ඒ නිවැරදිතාවය බාරගන්නේ සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය. ඔවුන් තනිව සහ සමූහිකව කියන අධ්‍යක්ෂක මණ්ඩලයක් එහෙම නැත්නම් ඩිරෙක්ටර් බෝඩ් එක රෙස්පොන්සිබිලිටි එක තියෙන සාමූහිකව. දැන් ඔබ මේ ප්‍රොස්පෙක්ටස් කියන ලියවිල්ලේ අගභාගයට ගියොත් ඔබට දැනගන්න පුළුවන් ස්ටැටියුටරි ඩිස්ක්ලෝසර්ස් කියලා જાතිය. ඒ කියන්නේ අපේ රටේ තියෙන නීතිමය තත්ත්වය කොටස් වෙළඳ පොලේ තියෙන මම අර කියපු අර ලැයිස්තුගත කිරීමේ රීතීන්ට අනුකූලව සමාගම යම් ප්‍රකාශන කරනවා. ඒ ප්‍රකාශන කරන තැන අධ්‍යක්ෂක මණ්ඩලය කියනවා අපි අධ්‍යක්ෂකවරුන් වශයෙන් තනිව සහ සමූහයක් වශයෙන් මෙහි තියෙන නිවැරදි තොරතුරු වල නිවැරදිභාවය තහවුරු කරනවා කියලා. මම හිතන්නේ තාරක අහන ප්‍රශ්නට ලබා දෙන්න පුළුවන් පිළිතුරු තමයි ඒ. පැහැදිලි. කස්සප ස්තුතියි. ඒ සම්බන්ධයෙන් අදහස් පළ කිරීම ගැන මම මේ කස්සපගෙන් නිරක්ෂිත යන්න කලින් තව පොඩි දෙයක් ඕකටම ඇතුළත් වෙන්න ඕන නිසා මම කස්සපගෙන් අහන්නේ. දැන් ඇත්තටම අපි ආයෝජකයෙක්ගේ දෘෂ්ටි කෝණයෙන් බැලුවම ඒ අය යොදවන්නේ තමන්ගේ මුදල්. එතකොට ඒ අයට මේ සමාගම පිළිබඳව යම්කිසි විශ්වාසයක් ගොඩ නැගුණොත් තමයි ඒ අය මේ සමාගමේ මුදල් ආයෝජනය කරන්නේ. එතකොට කොටස් හුවමාරුව විදිහට ඔබගේ අංශය විදිහට මේ සමාගමක් ලයිස්තුගත වීමේදී ලයිස්තුගත වුණාට පස්සේ ඒ සමාගමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් නිරන්තර අවධානයකින් ඉන්නවද? මොකද කෙනෙක්ට ප්‍රශ්නයක් තියෙන පුළුවන් මොකද මේ වෙලාවේ මම මගේ සල්ලි මේක ආයෝජනය කරනවා. හැබැයි ඉදිරි කාලේදී මේ සමාගමට මොනවා වෙයිද? මේ සමාගම අපිට ඔය කියන දේවල් කරයිද නැද්ද? ඒ සම්බන්ධයෙන් එහෙම ප්‍රශ්න තියෙන්න පුළුවන්. එතකොට ඒ සම්බන්ධයෙන් අවධානයක් තියෙනවද? ඔව් තාරකගේ ප්‍රශ්නයට මට මෙහෙම පිළිතුරක් දෙන්න පුළුවන්. දැන් කොළඹ කොටස් වෙළඳ පොලේ ලැයිස්තුගත කිරීමේ අංශය වශයෙන් මේ තියෙන කාර්යභාරයෙන් පොඩ්ඩක් ඔබට යන දෙයක් ගැන තමයි තාරක මේ ප්‍රශ්නයක් ඇහුවේ. නමුත් මේ ප්‍රශ්නය ඇසීම හරිම සාධාරණයි. මොකද ඔය කියන නිර්ණායකය සම්බන්ධව යම් තොරතුරු අපි ඔය කියන ප්‍රොස්පෙක්ටස් කියන ලියවිල්ල ඇතුළත් වෙලා තියෙනවා. මම එතනින් පටන් ගන්නවා. ඔය ප්‍රොස්පෙක්ටස් කියන ලියවිල්ලේ මම පැහැදිලිව කිව්වා ඔබ්ජෙක්ටිව්ස් කියලා જાතියක් තියෙනවා. එහෙම නැත්නම් සමාගමේ අරමුණු. මේක අපිට ගොඩාක් වෙලාවට දකින්න හම් වෙන්නේ අත්‍තරම කියනවා නම් ඔබව සබ්ස්ක්‍රිප්ෂන් එකකදී විතරයි. මොකද සමාගමේ ප්‍රාග්ධනයට මහජනතාව යොදවන මුදල් ලැබෙන්නේ මේ අවස්ථාවේදී විතරනේ. එතකොට කෙනෙක්ට එන්න පුළුවන් ලොකුම ප්‍රශ්නේ තමයි දැන් සමාගම ප්‍රොස්පෙක්ටස් එක මගින් කියනවා අපි මෙන්න මේ කියන අරමුණු වලට යනවා කියලා. නමුත් ඇත්තටම මේ අරමුණු වලට මේ ප්‍රතිපාදන ටික යොදා ගන්න. මේක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඔය ප්‍රොස්පෙක්ටස් කියන ලේවල් අරගෙන බැලුවොත් තාරක මේ ඕකේ තියෙන ඔබ්ජෙක්ටිව්ස් කියන සෙක්ෂන් එකේ සාමාන්‍යයෙන් ඔබට දකින්න හම්බ වෙන වගුවක්. මේ වගුවේ සමාගම කියන්නේ ඒ දීලා තියෙන ෆෝමැට් එක. එහෙම නැත්නම් ඒ දීලා තියෙන වගුව පිළියෙල කරලා තියෙන ආකාරයට මහජනතාවකින් එක්ස්ප්‍රෙස් කරගත්ත මුදල් මේ ප්‍රාග්ධනයට යොදවාගත්ත මුදල්. ඒගොල්ලෝ කියන අරමුණු වලට යොදවනවා කියලා. ඒ අරමුණු වලට කාල සීමාවකුත් තියෙනවා. ඉතින් ඒ කියන ඒ කාල සීමාව ඇතුළත අරමුණු වලට ඒ යොදාගත්ත මුදල් ටික සම්පූර්ණයෙන් යොදවලා ඉවර වෙනකන් සමාගමේ අනාගත කාර්තුගත සහ annual reports එහෙම නැත්නම් අපි කියන audited financial statements විගණනය කරන ලද මූල්‍ය වාර්තාවල මෙන්න මේ කියන අනාවරණයන් දිගින් දිගටම කරගෙන යනවා කියන සහතිකය ඒගොල්ලෝ ලබා දෙනවා. දැන් ඒක තමයි මට අපේ ලැයිස්තුගත කිරීමේ අංශය පැත්තෙන් කියන්න පුළුවන් දේ. නමුත් දැන් ඔය තාරක කීප follow up කිරීම මේ කියන කාරණේ ඇත්තටම වෙනවද? මෙන්න මේ කියන මේ disclosures එහෙම නැත්නම් මේ කියන අනාවරණ ඔය කියන financial statements වලට එනවද කියන කාර්යභාරය නම් සිද්ධ වෙන්නේ කොටස් වෙළඳ පොලේ වෙනම අංශයක් මගින්. ඉතින් මම ඔය කාරණා දෙකම එකතු කරලා තමයි ඔය කාරණේ කිව්වේ. එතකොට යම්කිසි ආයෝජකයෙක්ට අවශ්‍ය නම් සමාගමේ ප්‍රගමනයේ දිහා බලන්න prospectus කියන ලියවිල්ලට අමතරව අනාගත මූල්‍ය වාර්තා කෙරෙහි පොඩි අවධානයක් යොමු කරගෙන සිටීම වැදගත් වෙන්න පුළුවන්.
මම හිතනවා මේ පිළිතුර ප්‍රමාණවත් වේ සහ ඔබේ ප්‍රශ්නයට පිළිතුර ලැබෙන්නේ නැති කියලා. ඔව් කස්සප අනිවාර්යයෙන්ම ස්තුතියි. නිලක්ෂී මට චුට්ටක් පැහැදිලි කරලා දෙන්න. දැන් අපි ගොඩක් දේවල් කතා කරා. ඒ කතා කරන එකේදී දැන් අවසාන වශයෙන් දැන් අපි මේකට ඇප්ලයි කරන්න එපා. මේකට ඉල්ලුම් කරන්න ඕනේ. එතකොට IPO එකකට කෙනෙක් අයදුම් කරනවා නම් කොහොමද ඒක කරන්නේ අපි? ඒ කියන්නේ කොහෙන්ද ගන්න පුළුවන්? ඒකට තොරතුරු ගන්න පුළුවන් කොහෙන්ද? අන්න ඒ වගේ දේවල් ටිකක් අපිට ඔබට පුළුවන් ද පැහැදිලි කරලා දෙන්න මට? මෙතන නැට්ලි එක මේ වගේයි ඒ ප්‍රශ්නේ කරන්නේ. හරි නැට්ලි කමන්නේ කවුරු හරි. නැට්ලි මට පැහැදිලි කරනවාද කොහොමද අපි IPO එකකට ඉල්ලුම් කරන්නේ නැත්නම් ඇප්ලිකේෂන්ස් ගන්න හොයාගන්නේ අනේ සම්බන්ධයෙන් මට දැනගන්න ඕන. yes ඒක සාමාන්‍යයෙන් එක CSC වෙබ්සයිට් එකේ නැත්නම් කම්පැනි වෙබ්සයිට් එකේ තියෙනවා ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් ෆෝම් එකක්. ඒ ෆෝම් එක ෆිල් කරලා එක සාමාන්‍යයෙන් එකෙන් ඒකටම ඒ පර්පස් එකටම ඇප්ලිකේෂන් එකක් එක ලොන්ච් කරනවා නැත්නම් ඒක ෆිල් කරලා ඒක එක ඉෂුව කරන ඉන්වෙස්ට්මන්ට් බැංක් එකකට දෙන්න පුළුවන් ඒ කියන්නේ ඔෆර් එක අන්ඩර්රයිට් කරන අයට නැත්නම් ඉස්සෙල්ලා උනේ ඒක ෆිසිකලි ගිහිල්ලා දෙන එක දැන් I guess එක්කෝ පෝස්ට් එකේ හරි නැත්නම් ඒ ඇප් එක through ඒ ෆෝම් එක සබ්මිට් කරන්න පුළුවන්. හරි හොඳයි අපි ප්‍රේක්ෂකයන්ට මේ වෙලාවේ අපිව සවන් දෙන කට්ටියට බලන කට්ටියට පුළුවන් ප්‍රශ්න යොමු කරන්න ඔබගේ ප්‍රශ්න Q&A box එකේ අපිට දාන්න එතකොට අපිට පුළුවන් ඔබගේ ප්‍රශ්න වලට උත්තර හොයලා දෙන්න මෙතනදී මම පළවෙනියටම එක ප්‍රශ්නයක් ගත්තොත් අපෙන් කෙනෙක් අහනවා මම හිතන්නේ මේ ප්‍රශ්නෙට නිලක්ෂි හරි නැටලි හරි දෙන්නගෙන් කවුරු හරි මට උත්තර දෙන්න කොහොමද what is the mechanism of determining the offer price? What is the mechanism of determining the offer price? Who holds the responsibility of determining the offer price? අපිට මොකක්ද ඒකට දෙන්න පුළුවන් උත්තරේ? සාමාන්‍යයෙන් offer price එක determine වෙන්නේ it's like an agreement between the company that's issuing that's going public and the investment bank. So ඉස්සලා වෙන්නේ investment bank එක company එක value කරනවා. ඊට පස්සේ ඒකලන්ට එන valuation එක සමග company එකේ preferred valuation එක ඒ දෙකේ mix එකකින් ultimately fair value එකක් obtain කරලා ඒ value එක සාමාන්‍යයෙන් ඒක discount එකකට තමයි initially offer කරන්නේ to incentivize the people who are subscribing but yeah in brief එක සාරාංශ කරොත් ඒක determine කරන්නේ investment bank එකයි public යන company එකයි ඒකේ management එක sorry එතකොට පොඩ්ඩක් පැහැදිලි කරන්න ඕනේ දැන් ඒක ඒ දෙක අතර agreement එකකින් හරි වෙනවා වෙන්න පුළුවන් එතකොට නැටලි හරි නිලක්ෂි හරි දෙන්නගේ කවුරු හරි එක්කෙනෙක් මට පැහැදිලි කරන්න එහෙම දැන් ඒ determine කරන්න මොනවාද ඒගොල්ලෝ බලන්නේ ඒ කියන්නේ price එක determine කරන්න අපිට නිකම් බෑනේ දැන් අපි හරි valuation එකක් කරනවා කියමුකෝ ඒ valuation එක කරද්දි මොනවද බලන්නේ මොන වගේ දේවල් පිළිබඳ අවධානය යොමු කරනවද ඒ investment bank එක සාමාන්‍යයෙන් මෙහෙමයි ඉතින් ඒගොල්ලෝ ෆයිනෑන්ෂියල්ස් ඩිස්ක්ලෝස් කරන්න ඕනේ කම්පැනි එක. ඉස්සෙල්ලා නැටලි කිව්වා වගේ විදි තුනකට වැලුවේෂන් එක යනවා. ඊට පස්සේ දැන් කෑෂ් ෆ්ලෝ බේසිස් එක ගත්තොත් ඒ DCF එක පොඩි ටෙක්නිකල් සයිඩ් එකක් තියෙනවා ඒකට. ඊළඟට කියමු කම්පැනි එක DCF කෑෂ් ෆ්ලෝ එකෙන් අර it's based on historicals. ඉතින් historic performance එක අනුව ඒක අරන් ඒ කෑෂ් ෆ්ලෝ මෙතඩ් එකෙන් share price එකකට එනවා. ඒ share price එක කියමු රුපියල් 10ක් කියලා. එනට අලුතෙන් IPO එකට එන ඉන්වෙස්ටර් කෙනෙක්ට මොකක් හරි ඉන්සෙන්ටිව් එකක් තියෙනවනේ දැන් මේක 10ක් නෙද මම 10ක් ගෙවලා වැඩක් නැහැ ඉතින් මට රුපියල් 8කට වගේ නම් හොඳයි එතකොට මට අර රුපියල් 2ක ප්‍රොෆිට් එකක් එයි කියන ඒ මොකක් හරි අර ඉන්සෙන්ටිවයිස් කරන්න සාමාන්‍යයෙන් වැලුවේෂන් ප්‍රයිස් එකට වඩා පොඩක් අඩුවෙන් තමයි ෂෙයාර් එක දෙන්නේ එනට ඒ වැලුවේෂන් ප්‍රයිස් එක එන්නේ ඒ හිස්ටොරික් පර්ෆෝමන්ස් එක අනුවයි අපි දැන් IPO එකෙන් පස්සේ බිස්නස් ග්‍රෝත් එකයි ඒව සේරම පොඩි ෆෝකාස්ට් එකක් කරලා KPIs දිහා බලලා ඒ ටෙක්නිකල් ඇනලිසිස් එකක් කරලා ඒ මගින් තමයි අපි ඩිසයිඩ් කරන්නේ මොකද්ද ෂෙයාර් ප්‍රයිස් එක එන්නේ කියලා. ඉතින් ඒක ටෙක්නිකල් තමයි ෆයිනෑන්ෂියල්ස් දිහා බලලා ඊට පස්සේ කම්පැනි ගයිඩන්ස් එක අනුව මොකක් හරි ෆෝකාස්ට් එකක් කරලා ඊට පස්සේ අපිත් වෙනම රිසර්ච් එකක් කරන්න ඕනේ. දැන් මේ කම්පැනි එක කියන එක මේ ෆෙයාර්ද නැද්ද කියලා ඒකත් අපි රිසර්ච් එකක් කරලා බලලා මේ ෆෝකාස්ට් එකක් කරලා ඊට පස්සේ තමයි ෂෙයාර් ප්‍රයිස් එකක් අසයින් කරන්නේ. ඉතින් ඒක ටෙක්නිකල්ස් බලලා තමයි ඒක කරන්නේ. නිකන් ඇවිල්ලා අසයින් කරන්නේ නැහැ. පාස්
performance and future expectation දෙකම එකට දාලා තමයි price එක determine කරන්නේ. ස්තුති මීනාක්ෂි මම හිතන්නේ මේ ප්‍රශ්නෙට කස්සපට උත්තර දෙන්න පුළුවන්. කස්සප කෙනෙක් අපෙන් අහනවා data in the prospectus are audited. ඒ කියන්නේ මේ prospectus එකේ තියෙන දත්ත විගණනය කරන ලද ඒවාද නැතිවද කියලා තමයි අහන්නේ. තාරක මෙහෙමයි. දැන් prospectus එකේ තියෙන ඔය කියන අපි කියන මූල්‍ය තොරතුරු එහෙම නැත්නම් financial information audited එහෙම නැත්නම් unaudited කියන categories දෙකටම වැටෙන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් prospectus එක දෙනකොට ඔබට බලන්න පුළුවන් සාමාන්‍යයෙන් විගණනය කරන ලද මූල්‍ය තොරතුරු තියෙනවා නම් ඒ තොරතුරු සඳහන් තැන් වල පැහැදිලිව සඳහන් වෙනවා ඒවා විගණනය කරන ලද ඒවා කියලා. ඒ වගේම තමයි interim financial statement වලින් අපි කියන කාර්තුගත මූල්‍ය වාර්තා වලින් ගත තොරතුරු තියෙනවා නම් unaudited කියන එක ඒ තැන specify වෙනවා. එතකොට බැරි වෙලා හරි සමාගමක් ඒ විදිහට clear demarcation එකක්. ඒ කියන්නේ ඒ විදිහට පැහැදිලි බෙදා වෙන් කිරීමක් කරලා නැත්නම් තියලා තියෙන තොරතුරු ඔක්කොම අයිති වෙන්නේ විගණනය කරන ලද තොරතුරු වලටද විගණනය නොකරන ලද තොරතුරු වලටද කියලා සාමාන්‍යයෙන් අපි කියන්නේ ඩිස්ක්ලෝෂර් එකක්. සාංගමික අනාවරණයක් කිරීම සිද්ධ කරන නමුත් අපිට බොහෝ වෙලාවට දකින්න හම්බෙන්නේ ওই දෙකේම සම්මිශ්‍රණ. එතකොට සමාගම වෙන් කළා කියන විගණනය කරන ලද තොරතුරු අදාළ තැන් වල මේවා තමයි විගණනය කරේ. විගණනය නොකරපු තොරතුරු තියෙනවා නම් එතන කියන මෙන්න මේවා විගණනය නොකරන ලද තොරතුරු තමයි මේ තියෙන්නේ. පැහැදිලි මට ප්‍රශ්නේ. එතකොට අපි දැන් මෙතෙක් කතා කරපු දේවල් ටික අපි සාරාංශයක් විදිහට ගත්තොත් මම හිතන්නේ ඔබට මේ වෙනකොට මොකක්ද මූලික කොටස් නිකුතුවක් කියන්නේ? මූලික කොටස් නිකුතුවක් සමාගමක් ඇත්තටම කරන්නේ ඇයි? එතකොට සමාගමේ අපේක්ෂාව මොකක්ද? සමාගමට අවශ්‍ය වෙන්නේ Tamanගේ ව්‍යාපාරය ඉදිරියට පවත්වාගෙන යාම සඳහා ප්‍රාග්ධනය රැස් කරගන්න තමයි මේ වැඩේ කරන්නේ. එතකොට ඔබ නිරන්තරයෙන්ම සැලකිලිමත් යුතු කාරණාව සහ මතක තබා ගත යුතු කාරණාව තමයි මේ සමාගමත් එක්ක සහ ඔබ අතර ඇති වෙන්නේ යම් ආකාරයක බැඳීමක් ඔබ මේ ඇති කරගන්නේ. එතකොට ඔබ සරලවම කියනවා නම් ඔබ කොටස් මිලදී ගන්නවා කියලා කියන්නේ ඔබ සමාගමේ අයිතිකරුවෙක් බවට පත් වෙනවා කියන එක. ඔබ සමාගමට හිමිකමක් ඇති පුද්ගලයෙක් බවට පත් වෙනවා කියන එකයි. ඉතින් එතනදී ඔබ මේ විදිහට මූලික කොටස් නිකුතුවකට අවතීර්ණ වෙනවා නම් දැනටත් මූලික කොටස් නිකුතුන් වල ඉදිරි කාලයේදී නියමිතව තිබෙනවා සමාගම නිකුත් කරන්න. එතකොට මේ හැම එකකටම යද්දී අපි මූලිකව කතා කරපු කාරණාව තමයි සැලකිලිමත් වී යුතු කාරණා මොනවද? මොන වගේ දේවල් දිහාද ඔබ බලන්නට ඕනේ? මේ සමාගම දිහා ඔබ බලනකොට සමාගමේ වර්තමාන ක්‍රියාකාරීත්වය විතරක් නෙමෙයි, අතීත ක්‍රියාකාරීත්වය විතරක් නෙමෙයි, බොහොම වැදගත් වෙන්නේ අනාගතය පිළිබඳව ඒ සමාගමට තියෙන දැක්ම. අනාගතයේ සමාගම කොයි විදිහටද වැඩ කරන්න බලාපොරොත්තු වෙන්නේ සහ ඒ සම්බන්ධව තියෙන උපාය මාර්ගික වැදගත්කම සමාගමේ පිළිබඳව සමාගමට ඉදිරි කාලයේදී කිරීමට අවශ්‍ය වෙන කාරණා කරන්න පුළුවන් ආර්ථික සමාජ වටපිටාවක් අපිට තියෙනවද? උදාහරණයක් විදිහට ගත්තොත් අපි හිතමු හෝටල් සමාගමක් නම් අපිට ඉදිරි කාලයේදී ඒ සම්බන්ධව තියෙන දැක්ම මොකක්ද? අපේ රටේ මේ දැන් තියෙන මේ තත්ත්වයක් එක්ක ගත්තහම අන්න එවැනි කාරණා සංසන්දනාත්මකව බලන්න කියන එක තමයි අපේ මේ විද්වත් මණ්ඩලය අද අපිට පැහැදිලි කරේ. ඒ වගේම තමයි සංස්ථා ප්‍රකාශයක් ගත්තහම ඒ සංස්ථා ප්‍රකාශයට ඔබට ඒකෙදි බැලිය යුතු කාරණා, ඒකෙදි ඔබ අවධානය යොමු කළ යුතු කාරණා පිළිබඳවත් අපි කතා කරා. ඒකෙදි ඒ පිළිබඳව හැම දෙයක්ම එකම තැනකින් ගන්න පුළුවන් හොඳම ලියවිල්ල ඒක. ඒ නිසා අනිවාර්යෙන්ම මේ දිහා බලන්න, ඒ පිළිබඳව තොරතුරු ගන්න කියන කාරණාව තමයි මෙතනදී පැහැදිලි කරන්නේ. තව දුරටත් පැහැදිලි කරොත් අපි සමාවෙන්න ඊට අමතරව අපි තවත් විස්තර කරා මේ ඔබ කොටස් මිලදී ගනු ලබන සමාගම කොටස් මිලදී ගනු ලබන සමාගම කොටස් වෙළඳපොළට ආවට පස්සේ ඒ සම්බන්ධව වෙනමම ප්‍රවීක්ෂණයක් නිරන්තරයෙන් අපි කියන්නේ ඒ පිළිබඳව අනුකූලතාවයන්ට ඔවුන් යටත් වෙලා ඉන්නවද, ඒ අදාළ රීතීන් අනුගමනය කරනවද කියන පිළිබඳව නිරන්තර සොයා බැලීමක් අපි කරනවා. හැබැයි අපි මෙතනදී ඔබට කිසිදු ආකාරයක බලපෑමක් හෝ එහෙමත් නැත්නම් අපි ඔබට මේ සම්බන්ධයෙන් නිර්දේශ කිරීමක් කරන්නේ නැහැ. ඔබ කොටස් මිලදී ගත යුත්තේ මූලික කොටස් නිකුතුවකින්ද එහෙම නැත්නම් ද්විතීක වෙළඳපොළින්ද එහෙම නැත්නම් කොටස් වෙළඳපොළේ දැනට ලයිස්තුගත වෙලා තියෙන සමාගමකින්ද කියන එක. අපි අපේක්ෂාව වෙන්නේ ඒ පිළිබඳව ඔබ හොඳ අවබෝධයක් ඔබට දීලා මේ මූලික කොටස් නිකුතුවකට ඔබ අවතීර්ණ වෙන්න කලින් මෙන්න මේ කියන කාරණා පිළිබඳව අවධානය යොමු කරලා මේ නිකුතුන් වලට අවතීර්ණ වෙන්න කියන එක තමයි අපිට ඔබට කියන්න තියෙන්නේ. ඉතින් අද දවසේදී මේ සාකච්ඡා මණ්ඩපය නිමා කරන්න කලින් මම අවසාන වශයෙන් මම අහන්නේ කස්සප ඔබට යමක් කියන්න තිබෙනවද තවදුරටත්
මොන වගේ අදහසක්ද දක්වන්න පුළුවන්? තාරක කියපු කාරණයට මම පොඩි දෙයක් තව එකතු කරන්නම්. මොකද දැන් ඔබ ආයෝජකයෙක් හැටියට දැන් සමහරකට ආයෝජනය කරලා තියෙන්න පුළුවන්, නොකර තියෙන්න පුළුවන්. නමුත් ඔබ කොටස් වෙන්න පොලේ මේ දිනවල තියෙන මේ වාතාවරණය පිළිබඳ ඔබ අවබෝධයෙන් ඉන්නවා නම් ඔබට දැක ගන්න පුළුවන් තව නිකුතු ආකාරයක් මේ දවස්වල ක්‍රියාවට නැංවෙනවා. අපි ඒකට කියනවා secondary public offer එකක් කියලා. එහෙම නැත්නම් SPO එකක්. එතකොට දැන් අපි IPO එකක් කියලා කියන්නේ මූලික කොටස් නිකුතුවක්නේ. secondary public offer එකක් කියලා කියන්නේ ද්විතීයික කොටස් නිකුතුව. එතකොට ද්විතීයික කොටස් නිකුතුවක් කියන මාර්ගයෙන්ොත් සමාගමකට පුළුවන් කොටස් වෙළඳ පොලේ ලැයිස්තු කැත කිරීම ලබා ගත්තට පස්සේ කොටස් හිමියන්ගේ අනුමැතිය ලබාගෙන එහෙම නැත්නම් ෂෙයාර්හෝල්ඩර්ස්ලාගේ අප්‍රූවල් එක අරගෙන ඒගොල්ලන්ට හැකියාවක් තියෙනවා මහ ජනතාවගෙන් නැවතත් කොටස් ප්‍රාග්ධනය එක්රැස් කරගන්න. වර්ධව වටහා ගන්න එපා මේක මේ සමාගමක් ප්‍රවර්ධනය කිරීමක් නෙවෙයි ඔබේ දැනුම සඳහා පමණයි මම මේ කාරණය මේ සඳහන් කරන්නේ. මේ දිනවල සංවර්ධන බැංකුව නැත්නම් සනස ඩෙවලොප්මන්ට් බැංක් එක මෙන්න මේ කියන විදිහේ SPO එකක් යනවා. ඉතින් ඔබට නිකන් හරි ප්‍රශ්නයක් තිබ්බනම් කොහොමද මම මේ ප්‍රශ්නේ යොමු කරන්න පිළිබඳව ඔබ හිතා හිටියානම් මම හිතනවා පොඩ්ඩක් ඒ කාරණේ ගැනත් සඳහන් කිරීම වැදගත් කියලා. හොඳයි මම මෙතනින් මේ මීළඟට මම නිලක්ෂිගෙන් පොඩි දෙයක් මට දැනගන්න ඕනේ. නිලක්ෂි දැන් මේ කාරණා අපි ඔක්කොම කතා කරා මෙහෙම කරන්න කියලා. දැන් ඔබ දෙපළම වැඩ කරන්නේ ඔබ කටයුතු කරන්නේ පර්යේෂණ සම්බන්ධයෙන්. ඔබ පර්යේෂණ ආයතනයක වැඩ කරන්නේ. අපිට චුට්ටක් ඔය ගමම පොඩ්ඩක් පැහැදිලි කරමු නිලක්ෂි. දැන් මේ සමාගම් පිළිබඳව. දැන් මේ එනවනේ සමාගම් මේ IPO එකක් කරනවා කියලා අපි හිතමුකෝ. ඒ සමාගම් පිළිබඳව ඔබලා පර්යේෂණ කටයුතු කරනවද? එහෙමනම් ඒ තොරතුරු ලබා ගන්න පුළුවන් අපේ ආයෝජකයන්ට කොහෙන්ද කියන එකත් අපි චුට්ටක් මතක් කරමු. සාමාන්‍යයෙන් හැම කම්පැනි එකකටම එහෙම කරන්නේ අපි හිතනවා නම් මේකට මොකක් හරි පොටෙන්ෂල් එකක් තියෙනවා ඉන්වෙස්ටර්ස්ලාගේ නොලෙජ් එක මදි ඒක තව වැඩි කරන්න ඕනේ. ඒ වගේ මොකක් හරි මේ ඇන්ගල් එකකින් බලලා තමයි අපි රිසර්ච් රිපෝට් එකක් පබ්ලිෂ් කරන්නේ. සාමාන්‍යයෙන් ඒක පබ්ලික් තමයි. අපි ගොඩක්ම ෂෙයා කරන්නේ ක්ලයන්ට්ස්ලා අතර මොකෝ මේ ඊමේලින් ලිස්ට් එකක් තියෙනවා ඒකෙන් අපි ෂෙයා කරනවා. අපි WhatsApp රිසර්ච් ෆෝන් එකකින් උත් ඒ මොක කරන රිසර්ච් රිපෝට්ස් රිලීස් කරනවා. එනට ඒක ක්ලයන්ට්ස්ලාට තමයි මේ ගොඩක්ම යන්නේ. එනට ඒක ඉතින් ෂෙයා වෙනවා. ඒක පබ්ලික් ඉන්ෆර්මේෂන් හින්දා ඒක ෂෙයා වෙනවා. හින්දා සාමාන්‍යයෙන් බ්‍රෝකරේජ් හවුස් එකකට ගිහිල්ලා සීරියස් account එකක් කරලා ඒගොල්ලන්ගේ රිසර්ච් වලට subscribe කරාම තමයි ඔය රිසර්ච් රිපෝට්ස් එන්නේ. ඒකට හැම රිසර්ච් හවුස් එකම හැම IPO එකකටම එහෙම රිපෝට්ස් රිලීස් කරන්නේ. මේ සාමාන්‍ය prospectus document එක මත තමයි depend වෙන්නේ ගොඩක්. එනට මම හිතන්නේ ආයෝජකයෝ බලන්න ඕනේ IPO managers ලා කවුද කියලා. සාමාන්‍යයෙන් ඉතින් අර there's a perception අර quality IPO manager would bring quality companies වගේ පොඩි perception එකක් තියෙනවා. එහෙනම් හොඳට හොයා බලන්න කවුද IPO managers ලා. ඒගොල්ලන්ගේ track record එක බලන්න ඒගොල්ලන් ඉස්සර ගෙනපු companies කොහොමද performance කොහොමද ඒගොල්ලන් කියපු price එකයි දැන් market එකේ trade වෙන prices ඒවත් පොඩ්ඩක් හොයලා බලන එක ඉතා වැදගත්. ඒ ඇරෙන්න ඒ IPO manager contact කරලා research ගන්න පුළුවන්. නැත්නම් ගොඩක් අර share වෙන research reports තමයි තියෙන්නේ. මොකෝ research houses සාමාන්‍යයෙන් release කරන්නේ clients ලාට තමයි ඒවා එහෙම ලොකුවට publicly made available නෑ. සමහර ඒවා social media වලත් release වෙනවා. I think ඔයගොල්ලන් අපේ page එකට ගියොත් කැල් එකේ LinkedIn එකේ සමහර reports තියෙනවා. කැල් Facebook එකේ සමහර reports තියෙනවා. ඒතර ඒ වගේ ඒවත් ඒ research houses වල ගිහිල්ලා ඒගොල්ලන්ගේ social media වලත් හොයාගන්න පුළුවන් ඒ reports. හොඳයි බොහොම ස්තුතියි. මම හිතනවා අද දවසේදී අපි මේ පැයක කාල සීමාව ඇතුළත ඔබට යම් දැනුමක් ලබා දෙන්න උත්සාහ කරා. හැබැයි ඒ දැනුම සර්ව සම්පූර්ණ දැනුමක් බවට පත් වෙන්නේ ඇත්තටම ඒ පිළිබඳව සොයා බැලීම සඳහා ඔබගේ තියෙන උනන්දුව සහ උවමනාව කියන කාරණය මත. ඒ නිසා සෑම විටම අපි කියන දෙයක් තමයි බොහෝ චින්තකයෝ ප්‍රකාශ කරන දෙයක් තමයි සැබෑ ආයෝජනය යනු ආයෝජනය කිරීමට වඩා දැන ගැනීමයි කියලා. එතකොට සැබෑ ආයෝජකයෙක් වෙන්න මම හිතන්නේ තොරතුරු දැන ගැනීම, දැනුම ලබා ගැනීම අතිශයින්ම වැදගත්. අන්න ඒ නිසා තමයි අපි නිරන්තරයෙන්ම කොළඹ කොටස් හුවමාරුව විදිහට මේ ආකාරයේ වැඩසටහන් සංවිධානය කළ ඔබ හමුවට එන්නේ. විශේෂයෙන්ම අපි හිතනවා අපේ ආයෝජකයන් ආරක්ෂා කර ගැනීමේ යුතුයකම අප සතුව සහ වගකීමක් විදිහට අපි ඒක අරගෙන තියෙනවා. ඉතින් ඒ නිසා අපි ඔබට අවසාන වශයෙන් දෙන පණිවිඩය තමයි අද දවසේදී මේ කියපු කරුණු කාරණා ඔබ යම් ආකාරයක මඟ පෙන්වීමක් බවටයි පත් කරගන්න ඕනේ. මේ මඟ පෙන්වීම අපි කරාට පස්සේ මෙතනින් එහාට මේ පැයක කාල සීමාව ඇතුළත අපිට ඔබට තියෙන සියලු ප්‍රශ්න निराකරණය කරන්නවත් එහෙම නැත්නම් මේට අදාළ සියලු දැනුම ලබා දෙන්නත් අපිට පුළුවන් කමක් නැහැ.
නමුත් මෙතනින් එහාට ඔබට පුළුවන් මේ කියන තොරතුරු ඔස්සේ ඔබගේ සොයා බැලීම ඔබට ස්වයංව කරලා තනි තනිව කරලා ඒ සම්බන්ධව ගැටලු තියෙනවා නම් කොළඹ කොටස් හුවමාරුව අමතන්න පුළුවන්. ඒ ඇමතීම හරහා ඔබට වැඩි විස්තර වැඩිදුර පරිශීලනය සඳහා දේවල් ඔබට ලබා ගන්න පුළුවන්. ඉතින් මේ මොහොතේදී අපි විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා කැපිටල් අලයන්ස් සමාගම නියෝජනය කරමින් පැමිණි විශ්ලේෂකයන් දෙපළට නිලක්ෂි සහ නැටලි ඔබ දෙදෙනාට බොහොම ස්තුතියි. අද දවසේදී අපේ ආරාධනාවට මෙහිම සහභාගී වීම සම්බන්ධයෙන් ඒ වගේම තමයි ලයිස්තුගත කිරීමේ අංශයේ කොළඹ කොටස් හුවමාරුවේ සහකාර කළමනාකරු කසප වීරසේකර මහත්මයා ඔබතුමන්ට ස්තුතිවන්ත වෙනවා අද දවසේදී වැඩසටහනට සම්බන්ධ වීම පිළිබඳව. ඒත් එක්කම විශේෂයෙන්ම අද මේ වැඩසටහනට සහභාගී වෙච්ච සියලුම කොටස් වෙළඳපොළ පිළිබඳව දැනගැනීමේ උවමනාවක් තියෙන දැනුම සොයා යන ඔබ හැම දිනකටමත් ස්තුතිවන්ත වෙනවා. ඒත් එක්කම ඔබට පුංචි ආයාචනයක් කරනවා මම නිරන්තරයෙන්ම කොළඹ කොටස් හුවමාරුවේ වෙබ් අඩවියත් එක්ක ඔබ රැඳී ඉන්න. වෙබ් අඩවියට යන්න www.cse.lk වෙබ් අඩවියට යන්න. එහි අධ්‍යාපන වැඩසටහන් පෙළක් ඔබ වෙනුවෙන් සූදානම්ව පවතිනවා. සෑම මාසකම මේ විදිහට අපි වැඩසටහන් කරගෙන යනවා. ඉතින් ඒ අනාගත වැඩසටහන් වලටත් සම්බන්ධ වෙන්න කියන ඉල්ලීම මම ඔබට කරනවා. අද දවසට මෙම තැනින් අපි මේ විදියට සමුගන්නවා. ඔබ හැම දිනාටම එකතු වීම සම්බන්ධයෙන් බොහොම ස්තුතියි. හැම දිනාටම නැවත වතාවක් සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.